තියෙනවා ගිය සතියේ පාඩමේ ගෙදර වැඩ වගේ බලලා පාඩම ඉස්සරහට කරගෙන යන්න. මම වර්ගමූලය කියන මාතෘකාව පටන් ගත්තා පිටු අංක 2. ඒතර ඔයාලගේ ගෙදර වැඩවලට අදාළ වැඩ ටික ඔක්කොම ටික දාලා තිබ්බ පුතේ මම ගිය ටියුට් එකේ පරණ ටියුට් එකේ සියල්ලම වගේ දාලා තිබ්බා. ඔයාලා හරි වැරද්ද දාගන්න කියලා ඉල්ල. ඊට පස්සේ වර්ගමූලය මම ගෙදර වැඩක් දුන්නා පිටු අංක 2 පස්වෙනි ගාන සහ 6 වෙනි ගාන. පස්වෙනි ගානයි 6 වෙනි ගානයි. ඒ ගණන් දෙක මම මුලින්ම අද බලනවා පටන් ගත්ත ගාම. මොකද ඔයගොල්ලන්ට ගිය සතියේ මම ඒ ගණන් හදලා තියෙන්නේ. අපිට තියෙන අද බලන්න. මේකට මම ගොඩාක් කාලය ගත කර ඉන්නේ නැහැ. හැබැයි මම ටිකක් හිමීට කියනවා. මොකද හේතුව අර ගිය සතියේදී හරියටම ඔළුවට දාගන්න බැරි වෙච්ච එක්කෙනෙක්ට ඔන්න මේ සතියේදීත් ඒක කරගන්න පුළුවන් වෙන්න කියලා හිතලා. මේකේ ගණන් වල හැටියට මේකේ තියෙනවා පුතේ 12 කියන සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න කියලා දීලා තියෙනවා. 12 කියන සංඛ්‍යාවේ වර්ගමූලය හොයන්න කියලා. ඒතර අපි බලමු 12 කියන 12 වර්ගමූලය හොයාගන්න ආකාරය ගැන කතා කරන්න යන්නේ. මතකයි නම් මම කිව්වා මෙහෙම වර්ගමූල 12 කියලා දැම්මා. දාලා දෙපැත්තට ගන්නවා අපි කොහොමද? ඉන්න බලන්න අපි කියන වර්ගමූල සංඛ්‍යාව ගත්තොත් එහෙම 12 මෙන්න මෙහෙම දෙපැත්තට එනවා. මෙන්න මෙයාව දන්නේ නැහැ. කියන්නේ 12 කෙනෙක් කෙනා දන්නේ නැහැ. හැබැයි මේ දෙපැත්තෙන් ඉන්න මේ පොදු දෙන්නව දන්නවා අපි. අපි හිතමුකෝ මේ පැත්තෙන් ඉන්නවා 9යි. මේ පැත්තෙන් ඉන්නවා පුතේ හරියටම ගත්තොත් එහෙම 16යි. මෙන්න මේ දෙන්නව ගන්නවා. දැන් මෙයාව අනුව තමයි අපිට කරගෙන යන්න වෙන්නේ. 9 කියන්නේ 3යි. 12 දන්නේ නැහැ. 12 දන්නේ නැහැ. හරිද? 12 දන්නේ නැහැ. 16 කියන්නේ පුතේ 4යි කියලා අපි ගන්නවා. මෙයා 3යි මෙයා 4යි. දැන් ඔන්න පළවෙනි කාරණාව හරි. ඊළඟට සර් කිව්වා මතක නම් දැන් හිතන්න කිව්වා. හිතන පැත්තටත් යනවා. හිතන්න කිව්වා මෙයා 3 ගාණක් එන්නේ කියලා. ඔන්න වර්ගමූල 12ට ස ආසන්නතම අගේ ගන්නවා. වර්ගමූල 12ට ස ආසන්නතම අගේ ගන්නවා. 12 කියලා ගත්තා. මෙන්න මෙයාට එන්න ඕන උත්තරේ. ඔන්න 12 කියලා ගත්තා. දැන් හිතනවා. හිතන විදිය ගැන මතක් කරන ඕන ආයි. මේ 12 මේ පැත්තටද ළඟ මේ පැත්තටද ළඟ කියලා කල්පනා කරනවා. මට පේන්නේ විදියට 12 ඉඳන් මේ පැත්තට පුතේ 4ක් ඕනේ වෙනවා. 12 ඉඳන් මේ පැත්තට 3ක් ඕනේ වෙනවා. 12න් 3ක් අඩු කරොත් තමයි 9 එන්නේ. එතකොට එහෙම ගන්න පුළුවන්. දැන් අපි කරන්නේ 3යි දශම ගණන් වලින් වැඩි කරලා බලන්න. දැන් 3.5 වෙන්න බෑ, මැද වෙන්න බෑ. හරියට මැද නෙමෙයි. හැබැයි මේ පැත්තට පොඩ්ඩක් බරයි. 3.5ට වඩා අඩු එක්කෙනෙක් වෙහිනවා. මම ගන්නවා 3.4. ඔන්න 3.4 එක්ක ගුණ කරන්න යන්නේ මම. 3.4 එක්ක ගුණ කරන්න යන්නේ. ගුණ කිරීමේදී බලන්න 4 වරක් 4 16න් 6 දානවා එකක් ඉතුරුයි. 4 වරක් 3 12යි මේ 12යි මේ එකයි 13යි. එතකොට එනවා අනිත් එක්කෙන 3 වරක් 1 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10යි කියලා ගන්නවා. 102ක් ආවා අපිට. ඔන්න 6යි 1යි 1යි 11.5යි 6ක් එනවා. 11.5යි කියලා ගත්තාම පුතේ එයා කාට වඩාද 12ට වඩා අඩු උත්තරයක්. හැබැයි අපි දන්නේ එයා ළඟම උත්තරේද කියලා. අපිට ඒක නිසා තව එක්කෙනෙක් හොයන්න වෙනවා. එහෙනම් මට 3.5ක් හොයන්නම වෙනවා. ඇයි මට වඩා වැඩි එකක් නෙවෙයි. එහෙනම් 3.4ට වඩා වැඩි එකක් ඕනේ. එහෙනම් 3.5 වෙනවා මම උන්නේ. බලමු බලන්න. 5 වරක් 25න් 5 දානවා දෙකක් ඉතුරුයි. 5 වරක් 3 15යි 2යි 17ක් එනවා. 3 වරක් 5 15න් 5 දානවා 5යි 7යි 5යි 12න් 2 දානවා. මෙතන එකක් එනවා 1 1යි 2යි 1යි 12.2යි 5ක් එනවා.
12.25ක් කියනවා. එතකොට පුතේ දැන් මෙතන එකක් ආවා 12.25ක් අනිත් එක ආවා 11.5යි. බලන්න වඩාත්ම ළඟ එක්කෙනා කවුද කියලා. 12.25 තමයි මගේ නම් වඩාත්ම ළඟ උත්තරේ වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. ඇයි හේතුව? මෙයාට තව 2.5ක් අඩු වෙන්න විතරයි වුනේ. මේ 56 කියන එක්කෙනාට තව 44ක් එකතු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි 12 හැදෙන්නේ. ඒ හින්දා වඩාත්ම ළඟ උත්තරේ අන්න අරයක් විදිහට ගන්නවා. අපි කියනවා ආසන්නතම උත්තරේ ඔන්නමම ණයා ගියා වගේ. ආසන්නතම උත්තරේ වෙනවා 12.25 වැඩි කරලා ගත්තේ අපි 3.5 කියලා ගන්න. 3.5 කියලා ගන්න. ඒතර එයාගේ පළවෙනි එක්කෙනාගේ උත්තරේ එනවා වර්ගමූල 12 වෙනකොට කවුද? 3.5 කියලා. මම මිනිත්තුවක් විතර දෙනවා. ඔයගොල්ලන්ට හරි වැරදි දාගන්න. ඊළඟ මිනිත්තුවේදී මම ඊළඟ ගාන බලන්න ගන්නවා. ඒ නිසා ඉක්මන් කරන්න. අපිට අලුත් මාතෘකාවක් තියනවාද සාධාරණ ක්‍රමෙන් වර්ගමූලය සෙවීම නැත්නම් අපි මේකට කියනවා බෙදීමේ ක්‍රමෙන් වර්ගමූලය සෙවීම නැත්නම් අන්තිමටම කියනවා නිවැරදි ක්‍රමෙන් වර්ගමූලය සෙවීම කියලා. මේ ඔක්කොම එකයි ඈ. මෙවන් පුතා මේ මයික් එක ඔෆ් කරගන්න සද්ද ඇහෙනවා. හරි. දුන්න කාලේ ඇති මොකද මේක පුතා මේ දැන් කරන්න දෙන ගානක් නෙවෙයි. වේලසන කරන්න දුන්න ගානක් බලන එකක් ඈ. ඒ නිසා අමතක කරන්න එපා. ඒක හරි වැරදි දාගෙන යන් ඉස්සරහට අපි ඊළඟ ගානට සර් දුන්න 150ට දැන් 10 වසර ළමයි ඉන්න මෙයා ටිකක් ලොකු හින්දා ඉතින් මාත් එක්කම වැඩ ටිකක් කරගත්තට කමන්නේ හැබැයි කාලෙත් හින්දා ඔන්න එනවා පුතේ 150. මේක තමයි මගේ ඊළඟ ගාන. 150. 150ට වඩාත්ම ළඟ දෙන්නව ගන්න ඕනේ. 150ට වඩාත්ම ළඟ දෙන්න වුණාම 150 මේ පැත්තෙන් එනවා පුතේ 144 මේ පැත්තෙන් එනවා පුතා 169. ඔන්නෝම එන්නේ. එතකොට පුතාලා බලන්න එකින් එක බලන්න මේක ගත්තම 144 කියන්නේ පුතා 14යි කියලා ගන්න ඕන අපි. 144 කියන්නේ 14යි. මෙයා දන්නේ නැහැ. මෙන්න මෙයාව දන්නේ නැහැ අපි. හැබැයි මෙයාව දන්නවා. මෙයාව දන්නවා කීයද 13යි කියලා. 13. මේ පැත්තෙන් 14 එනවා මේ පැත්තෙන් 13 එනවා. තමයි. වැඩක් කරලා පොඩේ. මේ පැත්තෙන් 12 එනවා මේ පැත්තෙන් 13 එනවා. හරිද? 144 කියන්නේ 12 12 පුතා. හරි. පටන් ගත්ත මුලින් ඉඳ පොඩි අප්සෙට් එකක් වුණා. හරි. ඔන්න 144 කියන්නේ 12. මේ පැත්තේ 13. දැන් සර්ට් එනවා 12යි දශම ගණන් හොයන්න ඕනේ. ඔන්න එනවා 12යි දශම ගානක් හොයන්න ඕනේ හිතන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා අපි දාගමු 150 කියන්නේ දැන් හිතන තැනට එන්න ඉස්සල්ලා එපා. 150 කියන්නේ කවුද? 150ට ආසන්නතම කවුද? ඔන්න ඕක දාගන්නවා සර්. මට කියන්න
වඩාත්ම ළඟ 150 මේ පැත්තටද මේ පැත්තටද? මට නම් පේන්නේ මේ පැත්තට ළඟයි වගේ. මේ පැත්තට ඕනේ 6යි. මේ පැත්තට ඕනේ 6යි. හැබැයි මේ පැත්තට ඕනේ මට 150 ඉඳන් 19ක් ඕනේ. මේ පැත්තට 19ක් ඕනේ, මේ පැත්තට 6යි ඕනේ. ගොඩාක් වැඩි යා පැත්ත. මේ පැත්තට ගොඩාක් අඩුයි. එහෙනම් අපේ අනුමානයෙන් දෝනේ 12.1 කියලා ගන්න බෑනේ. හැබැයි 12.2 හරි 3 හරි තමයි එන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. අන්න මං හිතනවා 12.2 මගේ අනුමානය. මං පළවෙනියටම 12.2 හිතුවට 12.3 වැඩි කරලා ඉන්නවා මොකද වෙන්නේ කියලා බලන්නත් එක්ක ඈ. ඔන්න 12.3 වැඩි කිරීම යන්නේ අපි එකින් එක. 3 3 9යි 3 2 6යි 3 1 3යි දෙවරක් 3 6යි දෙවරක් 2 4යි දෙවරක් 1 2යි ආයෙත් තියෙනවා එක්වරක් 3 3යි එක්වරක් 2 2යි එක්වරක් 1 1යි 9යි 6යි 6යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 1යි 3යි 4යි 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 8යි 8යි 3යි 11න් 1 දානවා එකක් ඉතුරුයි ඔන්න එනවා 1යි 2යි 2යි 4යි 1යි ළඟින්වත් යන්නේ නැති ආසන්න මදි වගේ වෙන්න බෑ නේද වැඩි කිරීම වල මොන හරි දෝෂයක් වුණාද බලමු පොඩ්ඩක් ඉන්න බලන්න 12.3 ඔන්න සර් මෙහාට ගන්නවා ටිකක් ඈ 12.3 ඉතින් කාටද ප්‍රශ්නක් තියෙන ඉඳලා අපි ඔන්න මෙන්න මේ පැත්තේ වැඩි කරනවා පුතේ බලන්න 12.3 12.3ත් එක්ක වැඩි කරන්න යන්නේ හොඳට බලා ගන්න වෙනදී. හරි. 3 3 9යි 3 2 6යි 3 1 3යි. දෙවරක් 3 6යි දෙවරක් 2 4යි දෙවරක් 1 2යි. එක්වරක් 3 3යි එක්වරක් 2 2යි එක්වරක් 1 1යි. එතකොට මෙයා ගෙනවා පුතේ 9යි 6යි 6යි 12න් 2 දානවා එකක් ඉතුරුයි 1යි 3යි 4යි 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 8යි 8යි 3යි 11න් 1 දානවා එකක් ඉතුරුයි 1යි 2යි 2යි 5යි 1යි ඉස්සරත් මට ඔක තමයි ආවේ මගේ අතින් මෙතන 4 කියලා ලියුණා හරි එතකොට 151.29ක් එන්නේ වැඩි නේ මම අර කිව්වේ මගේ අනුමානය හරි වගේ කියන්නේ මම කිව්වා 12.2 තමයි හරියන්නේ කියලා ඔන්න මම 12.2ත් මෙන්න මෙතනින් හොයනවා හොයලා බලමු ගන්න දෙවරක් 2 4යි දෙවරක් 2 4යි දෙවරක් 1 2යි චූටි චක්කරින්ද ඉක්මනින් වැඩි කරන්න ඈ දෙවරක් 2 4යි දෙවරක් 2 4යි දෙවරක් 1 2යි එක්වරක් 2 2යි 2යි 1යි ඔන්න එනවා 4යි 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 8යි 2යි 4යි 2යි 8යි 2යි 2යි 4යි 1යි 148.8යි 4ක් එනවා දැන් එන ප්‍රශ්නේ මෙයාද ළඟ කියලා තමයි හොයාගන්න ඕනේ. කාටද 150ට? 150 වෙන්න 84ට තව 16ක් ආවම 149 වෙනවා. 16යි 100යි 116ක් මෙතන ඕනේ. තව 116ක් මෙතන මදි. මේ පැත්තෙන් 150න් 151යි 29 අතර පරතරය බැලුවම 151යි 29 150ක් අඩු කරාම එනවා 129ක පරතරයක්. ඒ කියන්නේ 129ද ලොකු 116ද ලොකු කියලා බලමු 129 ලොකුයි එහෙනම් වඩාත්ම ළඟ උත්තරේ නම් සර් හිතපු උත්තරේ වෙන්න ඕනේ කවුද 12.2 ළඟම උත්තරේ 148.8.4 ඔන්න සර් මේ මෙන්න මේක මකා ගන්න 12.2 වැඩි කරා කියලා පෙන්නන මේ කටු වැඩක් නිසා 148.8.4 ළඟම උත්තරේ ඊළඟට 150 වඩාත්ම ළඟ උත්තරේ වෙනවා වර්ගමූල 150ට වඩාත්ම ළඟ උත්තරේ අපි මෙයා වැඩි කරලා ගත්තේ
12.2 කියලා. හරි වැරදි දාගන්න පුළුවන්. මම තප්පර 30ක් විතර වගේ දෙන්නම්. තප්පර 30න් පස්සේ මේක මහනවා පුතේ අපි අලුත් මාතෘකාවට යන්න ඕනේ හින්දා. හරි. දුන්න කාලේ ඉවරයි ඔන්නම් මේකද ඇත්තටම බලා ගන්න විතරයි ඔයගොල්ලන් ටික මම ගිය සති දුන්න ගෙදර වැඩ පුතා මේක. පොඩ්ඩක් අර අලුත් මාතෘකාවකට යන්න ඉස්සෙල්ලා මේ පළමු සම්නිකර්ෂණය කියන එක හොඳට දැනගෙන ඉන්න ඕනේ ඉඳලා ඔන්න මම කිව්වේ ආයෙ පාරක්. දැන් එනවා අපේ මාතෘකාව පිටු අංක 3ට එන පිටු අංක 3 හිස් තියලා ඇති ඔයගොල්ලන්ට. ඒ ඔයගොල්ලන්ට මේ උදාහරණ කරන්නේව ලියා ගන්න පුළුවන් එතන. ඒකයි හිස් තියලා තියෙන්නේ. එක උදාහරණයක් අනිවාර්යෙන් මෙතන ලියා ගන්න. ඒකට ඔයගොල්ලන්ට ඊළඟ පිටුවේ ගණන් හදද්දී ඒක වැදගත් වෙයි. මුලින්ම ලියන පොතේ ගණන් වගේ එකට එන්න යන්නේ අපි. ඉතින් ඉස්සල්ලා අපි පොඩක් කරලෙමු. චක්‍රවල විශේෂ ලක්ෂණ වර්ගයක් තියෙනවා. මම ඔන්නෝක ලියනවා. ඔයගොල්ලොත් ඒක ලියා ගන්න. හරි. චක්‍රවල පුතේ බිඳුව වැඩි කරොත් බිඳුවත් එක්ක බිඳුවයි. මිනිස්සල දැකලා ඇති මේක. හරිද? ඔය පළවෙනි එක. මාතෘකාව ලියලා තියාගන්න ඕගොල්ලෝ. මාතෘකාව ලියාගෙනම වැඩි පටන් ගන්න. සාධාරණ ක්‍රමයෙන් නැත්නම් බෙදීමේ ක්‍රමයෙන් වර්ග මූලය බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය. ඔක තමයි මාතෘකාව. බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය. චක්‍රවල පුතේ බිඳුව බිඳුවත් එක්ක වැඩි කරොත් බිඳුවයි. තව ඉන්නවා එක එකත් එක්ක වැඩි කරොත් එකයි. එක එකත් එක්ක වැඩි කරොත් එකයි. ඒ වගේ තමයි පුතේ 9 9ත් එක්ක වැඩි කරොත් 81යි. 9 9ත් එක්ක වැඩි කරොත් කීයද? 81යි. මේ එක අවස්ථාවක්. තව ඒ වගේ අවස්ථාවක් තියෙනවා මෙන්න මෙහෙ වගේ. දෙකත් එක්ක වැඩි කරොත් 4යි. දෙකත් එක්ක වැඩි කරොත් 4යි. 8ත් එක්ක වැඩි කරොත් එහෙම එනවා පුතේ 64යි කියලා මේ තව අවස්ථාවක්. ඊළඟ අවස්ථාව විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. 3ත් එක්ක වැඩි කරොත් 9යි. 7ත් එක්ක වැඩි කරොත් එහෙම 49යි. දැන් බලන්න ඇති මේවා අපි ගන්න චක්‍ර මොකටද මේකේ තියෙන විශේෂත්වය කියලා මම විශේෂත්වය පෙන්නන්න. හරි. තව තියෙනවා අපිට 4ත් එක්ක වැඩි කරොත්
16යි 6ත් එක්ක වැඩි කරොත් එහෙම 36යි 5ත් එක්ක වැඩි කරොත් 25යි මේ කියන චක්‍රවල තියෙන මේ විශේෂත්වය අපිට බලපානවා පුතේ මේ වර්ගමූලයේ මූලික දැනීම කරන වෙලාවෙදී. ඔයාලට පේනවා ඇති එක්වරක් 1 සහ 9 වරක් 9 පිටිපස්සට එන උත්තරේ කීයද? 1. දෙවරක් 2 හා 8 වරක් 8 පිටිපස්සට එන උත්තරේ කීයද? 4. තුන්වරක් 3 සහ 7 වරක් 7 පිටිපස්සට එන උත්තරේ කීයද? 9. 4 වරක් 4 හරි 6 වරක් 6 හරි පිටිපස්සට එන උත්තරේ කීය වෙනවද? 6 වෙනවා. තව එක්කෙනෙක්ව දීලා තිනවා අපිට 5 වරක් 5 25යි කියලා. 5 වරක් 5 25යි. ඒක අපි දන්නවා 5 5ත් එක්ක වැඩි කරොත් පිටිපස්සට එන්නේ 5මයි. බිංදුව බිංදුවත් එක්ක වැඩි කරොත් පිටිපස්සට එන්නේ කීයද? බිංදුවයි. මේ ටික ලියා ගන්න මේ ටික ගොඩක් වැදගත් වෙනවා. මේ ටික පොලිසිම ලියා ගන්න බලන්න ඔය විදියට. සර් ටියුට් එකේද ලියන්නේ? එකේ ලියාගත්තත් කමන්නේ නැත්නම් ඔයගොල්ලෝ ලියන පොතේ අභ්‍යාස පොතේ ලියාගත්තත් ගැටලුවක් නැහැ. මොනවද ලියා ගන්න ඕනේ? ඉතින් චක්‍ර වගේක් ඉඳලා ඇත්තට කාලය ගත කරන්න එපා පුතේ. හරි තවත් ඕනද වෙලාව ඕනනම් මට කියන්න බලන්න නැත්නම් මම මේ මකලා පටන් ගන්න යන්නේ ගාන. අපිට මේ පාඩම එන ලොකු පාඩමක්. අද දවසේ මගේ අදහස මේ පාඩම අවසන් කරගන්න. මේකේ මේ මූලික දැනීම උගන්වන්න යන්නේ තාමත්. අපිට තියෙනවා මේ නිබන්ධනයේ තව වීජ්‍ය ප්‍රකාශන සහ වර්ගජ ප්‍රකාශන වල සාධක තියෙනවා. 10 වසරේදී සාමාන්‍ය පළවෙනි වාරි ඉවරෙද්දී පාඩම් 12ක් ඉවර වෙන්න ඕනේ පුතේ. ඉතින් 10 වසරට නිදාසට කරුණු නැහැ පාඩම් ටිකේදී අනිවාර්යෙන් කරගන්න ඕනේ කියලා තියෙනවා. හරි. එහෙනම් මම පටන් ගන්නවා. මේ ටික මකලා චක්‍ර ටික ඉතින් ඔළුවේ තියෙන හින්දා ඔන්න මකලම් වැඩේ පටන් ගන්නවා. ඇහුවෙත් නෑ මකන්නද කියලා ඉන්න එම අහන්නෙත් නෑ. හරි 10 වසරේ ඉඳන් අර දුන්න ටයිම් එක මම දන්නවා සාමාන්‍ය 10 වසර ළමයින්ට ලියා ගන්න මේ වෙලාව ඇති කියලා. ඔන්න එක. ඔයාලා දන්නවා 144 වර්ගමූලය ඔයාලා දන්නවා. මේ 144 වර්ගමූලය කියන එක නා ඔයගොල්ලෝ දන්නවා වුණාට මෙයාව බෙදීමේ ක්‍රමෙන් හොයන්නේ කොහොමද? අන්න ඒක තමයි මේ කරන්නේ. හොඳට අහගෙන ඉන්න ඕන දෙයක්. පොඩ්ඩක් හරි මිස් වුණොත් එහෙම ගාන බැරි වෙනවා. තේරුණාද කියන්නේ? ඒක නිසා හොඳට අහගන්න. හරි. තනියෙන් අභ්‍යාස පොතේ ගණන් වගේ හදන්නේ නැහැ. අභ්‍යාස පොතේ මේ ටික හදාගෙන යන්න. හදලා අපි මම ඔයාලට දෙන්නේ අභ්‍යාස පොතේ හදන්න ඕන ගණන් ටිකක් දෙන්නේ. හරිද? ඒක නිසා හොඳට බලාගෙන ඔළුවට දාගෙන කරන්න සර් කියපු කරුණු ගොඩක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. හරි. ඔන්න ඒක. බෙදීමේ ක්‍රමය කියන්නේ මෙන්න මෙහෙම එකක්. මේ බෙදීමේ ලකුණු දානවා වගේ එකක් දානවා. දාලා මෙන්න මෙයාව ලියන පුතේ ජෝඩු විදියට. ජෝඩු විදියට ලියනකොට කරන්නේ පිටිපස්සේ නම් ජෝඩු. හරිද? අපි කොහොමද ලියන්නේ? 1 වෙනමයි 44 වෙනමයි ලියනවා. ටිකක් පරතරයක් තියලා ලියන්නේ. පේනවනේ? 1 වෙනමයි 44 වෙනමයි. සර්ට ඕන වෙනවා චක්‍ර එක්වරක් 1, දෙවරක් 2, තුන්වරක් 3, හතරවරක් 4 ඔය චක්‍ර ටික නිකන් සර් ලියාගත්තා. හරි. තව ඕනේ නෝ සර් 9 විතර වෙනකම් වගේ උමනා වෙනවා. හැබැයි දැනට සර් එච්චර වැඩි හිතන්නේ නැතුව 4ක් විතර ලියාගත්තා. දැන් හිතනවා මෙයාට වඩාත්ම ළඟ වර්ග සංඛ්‍යාව කවුද කියලා. මෙයාට වඩාත්ම ළඟ වර්ග සංඛ්‍යාව.
දැන් එකට නම් වඩාත්ම ළඟ එකනේ. ඒ කියන්නේ එක්වරක් එකේ උත්තරේ තමයි වඩාත්ම ළඟ. මෙයා හෝ මෙයාට වඩා අඩු වෙන්න ඕනේ. දැන් දෙක වගේ උත්තරයක් આવොත් ගන්න බෑ. මෙයා වෙන්න පුළුවන් මෙයාට වඩා අඩු වෙන්න පුළුවන්. දැන් බෙදීමෙදිත් එහෙමනේ අපි දෙකට දෙකේව බලනවා. හැබැයි දෙකට දෙකේව තියෙන්න පුළුවන්. බිඳුවයි කියලා අඩු කර ගන්න පුළුවන් නේ. එක්වරක් එක කොහොමද ලිව්වේ? එක්වරක් එක එකයි කියලා ලියනවා. එක්වරක් එක එකයි. ඔන්න මම එකෙන් එකක් අඩු කරනවා බිඳුවයි කියලා දානවා. එකෙන් එකක් අඩු කරනවා බිඳුවයි කියලා දානවා. අහගන්න සර් කියපු කතාව. මේ වලින් වඩාත්ම ළඟ වර්ගමූල සංඛ්‍යා 1ද 4ද 9ද 16ද තමයි මේ මම මෙයා වෙනුවෙන් හෙව්වේ. මෙයාට ළඟම එක්කෙනා එක එයාට වඩා අඩු හරි එයා හරි වෙන්න ඕනේ කියලා කිව්වේ. ඒතොර එක හැදෙන්නේ එක්වරක් එක එකයි. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. දැන් ඊළඟ පියවර ලියන හැටි. මෙන්න මෙතන ඉස්සරහෙන් මෙන්න මෙහෙම හිස් තැනක් එනවා. ඒ හිස් තැනම මෙන්න මෙයාටත් එනවා. මේ දැන් ඊළඟ පියවරට එන්න ඉස්සලා මෙතන හිස් තැනක් එනවා. ඒ හිස් තැනම මෙන්න මෙතනටත් එනවා. බලා ගන්න ඊළඟට මම කියනවා. මේ එක කියන කෙනාව වැඩි කරනවා පුතේ දෙකෙන්. එක්වරක් දෙක ඊයේ දෙකයි. එක්වරක් දෙක දෙකයි. මෙතන දැන් අපි පුරවන්න යන්නේ. දැන් ඔන්න සර් මේ මෙතනට ගත්ත ඉලක්කම ගත්තේ කොහොමද? මෙතන ඉන්න කෙනාව දෙගුණ කරලා මෙතනට ගත්තේ. ඔන්න දෙකයි. දෙගුණ කරලා වෙන කාගෙන්වත් නෙමෙයි දෙගුණ කරන්නේ. ඔන්න දෙකයි. දැන් හිතන විදිය බලන්න. සර් කිව්වා ඉස්සල්ලා චක්‍රවල තියෙනවා නීති කියලා. නීති මොනවද? පිටිපස්සට 4 එන්න පුළුවන් අවස්ථාව. දැන් මේ 44 අපි අර බෙදීමේ ක්‍රමයටම පල්ලෙහාට ගන්නවා. දැන් කරන්නේ එහෙමයි. දැන් ඔන්න මේ ටික ගත්තා. මේ එකෙන් එක අඩුනා බිඳුවයි මෙතන 44 විතරයි ඉතුරු. ඔන්න 44 පල්ලෙහාට ගත්තා. දැන් මේ පේලියේ ඉතුරු ඇත්තටම දුවොත් 44යි. මේ 44 හැදෙන්නත් ඕනේ. 44 හැදෙන්නත් ඕනේ. මෙතනට දාන ඉලක්කම මෙතනට දාන්නත් ඕනේ. මෙතනට දාන ඉලක්කම මෙතනට දාන්නත් ඕනේ. මේක මේකත් එක්ක වැඩි කරාම මේ උත්තරේ එන්නත් ඕනේ. එහෙම කියලා හිතලා තමයි මේවා හිතන්න ඕනේ. බලන්න කියපු දේවල්. මෙතනට දාන ඉලක්කම මෙතනට දාන්නත් ඕනේ. ඒ දෙන්න වැඩි කරාම මෙයා එන්නත් ඕනේ. දැන් සර් දුන්නා ඔයගලන්ට කොහෙදිවත් ඔය වගේ දෙයක් වෙන්නේ නැහැ. ඔය සර් දුන්නා වගේ වලාකුළු ටිකක් දෙන්නේ නැහැ. ඔයාලා දන්න දේවල් තමයි හැබැයි වලාකුළු ටික දෙන්නේ නැහැ. සර් කිව්වා වෙනදට නම් අපිට හිතන්න නෝ පුතේ 1 ඉඳන් 9 වෙනකම්ම කල්පනා කරමු. මෙතනට එක දාලා බලනවා එක දාලා බලනවා. 21 එකක් බලනවා 21යි. 22 දෙකක් බලනවා 44යි. 23 3ක් බලනවා එහෙම බල බල යන්න පුළුවන්. 9ක් වෙනකම්ම බලන්න. දැන් මේක ඉක්මනින් උත්තරයක් එන නිසා ගන්න පුළුවන්. හැබැයි නැත්නම් 9 වෙනකම් බලන්න. දැන් මේ ගෙස් කරන හැකියාව ගන්න ක්‍රම තමයි අර වලාකුලෙන් කියන්නේ. පිටිපස්සට ඉලක්කමට එන්නේ 4 අවස්ථා දෙකයි තියෙන්නේ. එක්කෝ දෙවරක් දෙක නැත්නම් 8 වරක් 8. මුලින්ම අපි දෙක දාලා බලමු. දෙක දැම්මා ඔන්න දෙක දැම්මා. 22 ඒවා දෙකක්. 22 ඒවා දෙකක් එනවා 44යි. හරි. දාපු පළවෙනි සංඛ්‍යාවෙම අපේ වැඩේ ගොඩ ගියා. ඔන්න 44යි. 44න් 44ක් අඩු කරාම අපිට ආව කීයද? බිඳුවයි. එහෙනම් 144 වර්ගමූලය කීය වෙනවද? 12 වෙනවා. 144 වර්ගමූලය කීය වෙනවද? 12 වෙනවා. ඔන්න සර් කරපුවා මතක තියාගන්න. මෙව්වා සර් ගත්ත කටු වැඩ විතරයි. මේවා සර්ට අවශ්‍ය නැහැ. ඔයාලට ලියා ගන්න අවශ්‍ය නැහැ. හැබැයි මේක ඔයාලා ලියා ගන්න අවශ්‍යයි. සර් ගණන් 3ක් විතර වෙනකන් ඔයාලත් එක්ක එකින් එක යනවා. ඊට පස්සේ ඔයාලට තනියෙන් දෙනවා ගණන් හදන්න. ඒ නිසා ඉක්මනට මේක ලියා ගන්න. තාම මේ පාඩමේ මේ අයන්න කියවන්නේ. හරි? ලියා ගන්න මේක.
දැන් ඊළඟ ගාන හදද්දි සර් බෝඩ් එකේ ගාන දාලා ඉල සර් පටන් ගත්තම තේරුණ අයට පුළුවන් තනියෙන් වැඩේ කරගෙන යන්න මේ සර්ගේ පිටිපස්සෙන් වෙන්න ඕනේ නැහැ. හරිද? සර් තේරුම් නැති අය වෙනුවෙන් තමයි දෙවෙනි ගානත් හදන්නේ. තුන්වෙනි ගාන හදන්නෙත් සර් තේරුම් නැති අයට. හතරවෙනි ගාන, පස්වෙනි ගාන, හයවෙනි ගාන, හත්වෙනි ගාන කියලා තව ගණන් හතරක් දෙනවා. ඒව තනියෙන් හදන්න. හරිද? ඒක නිසා අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා නේ. මොන බාඩුව දැන් ඊළඟට ගන්න සංඛ්‍යාව. හරි. සර් මගන්න යන්නේ. මේ ටික විතරනේ සර් ලියා ගන්න කිව්වේ. මම නම් හිතන්නේ ඇති කියලා ඕගොල්ලන්ට ලියා ගන්න වෙලාව. හරි කාටවත් ප්‍රශ්නයක් නැහැනේ නේ. හරි. එහෙනම් මැකුවා. මැකුවට පස්සේ ඉතින් මොකුත් බෑ ඉතින් මේක දැන් මේ අලුත්ම ගණන් මැකුවට පස්සේ ආයෙ ඉතින් කොච්චර කතා කරත් මැකුවා තමයි. දැන් එනවා ඊළඟට දෙනවා සර් 324. ඔන්න ගාන. ඔයාලට දෙනවා මොකද 324. දැන් මේ 324 වර්ගමූල හොයන්න ඕනේ. 324 වර්ගමූල හොයන්න ඉස්සර මොනවා හදාගන්නකෝ ජෝඩු හදාගන්න කිව්වොත් සර් ජෝඩුවක් හදන්න යන්නේ. මොකද්ද ජෝඩුව කොහමද? පළවෙනි එක්කෙනා තනියෙන් ඉන්නවා දෙවෙනි එක්කෙනා ජෝඩුවක් වෙලා ඉන්නේ කොහොමද? ඔන්න ලිව්වා. දැන් සර් කියපු ඊළඟ වචනට යනවා. සර් කිව්වා මේගොල්ලන්ගෙන් ළඟම එක්කෙනාව ගන්න එක්වරක් එකද දෙවරක් දෙකද තුන්වරක් තුනද හතරවරක් හතරද පස්වරක් පහද කියලා බලනවා. දැන් මගේ තනි ඉලක්කම 3නේ. 3ට වඩාත්ම ළඟ උත්තරේ වෙන්නේ එකද හතරද? හතර ගන්න බෑ කිව්වනේ. ඇයි හතර ගන්න බෑ කිව්වේ? මෙයාට වඩා ලොකු වෙන්න බෑ. පොඩි එක වෙන්නම ඕනේ. එහෙනම් ඉතින් ගන්න පුළුවන් එකම එක්කෙනා මෙයා තමයි. එනවා කොහොමද පුතේ? එක්වරක් එක එකයි කියලා. එක්වරක් එක එකයි. අඩු කරනවා. 3න් එකක් දෙකයි. 3න් එකක් කීයද? දෙකයි. මේ 24 මෙහෙමම පල්ලෙහාට එනවා. දැන් ඔයාලගේ හිතේ තියෙන්න ඕනේ මේ සංඛ්‍යාව කීයද? 224 කියලා. හිතේ තියෙන්න ඕනේ මේ කීය කියලාද? 224යි කියලා. සර් කිව්වා තව දෙයක්. මේ සංඛ්‍යාව මොනවා වෙලා එනවා කිව්වද? දෙගුණ වෙලා එනවා කිව්වා. එක කියන එක්කෙනා දෙගුණ කරා. මෙහෙම පෙන්වන්නම ඕනේ නැහැ. හරිද? දෙකෙන් ගුණ වෙනවා කියලා පෙන්වන්නම ඕනේ නැහැ. මම මේ පෙන්නනවා විතරයි ඔයගොල්ලන්ට. මෙතනට හිස්තැනක් එනවා කිව්වා. ඒකම මෙතනටත් එනවා කිව්වා. මෙතනට හිස්තැනක් එනවා කිව්වා. ඒකම මෙතනටත් එනවා කියලා කිව්වා. දැන් කල්පනා කරනවා. පිටිපස්සේ ඉලක්කම දිහා බලලා කල්පනා කරන්න. දැන් ඔයාලට ක්‍රම කියලා දීලා තියෙනවානේ. ඔන්න පිටිපස්සේ ඉලක්කම කල්පනා කරනවා. 4 කියලා එන්න පුළුවන් අවස්ථා තියෙන එක්ක දෙවරක් දෙක නැත්නම් 8 වරක් 8. එක්ක දෙවරක් දෙක නැත්නම් 8 වරක් 8. 4 කියලා එන්න පුළුවන් අවස්ථාව ඒක නම් මම කල්පනා කරලා බලලා දෙක දාලා බලනවා. 22ව දෙක 44යි. මේක නෙමෙයි. මේක නෙමෙයි. එහෙනම් මගේ පළවෙනි අනුමානය අසාර්ථකයි. මම කල්පනා කරා හරි මට උත්තරය ආවා. දැන් මට හිතෙන්නේ 2යි 8යි 28යි 28 ඒව 8ක්. බලමු මේ උත්තරේ වෙයිද කියලා. 8 වරක් 8 64න් 4 දානවා 6ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 6යි 224ක්. අන්නාව දැක්කද? මගේ වලාකුළු කොච්චර ඕගොල්ලන්ට ප්‍රයෝජනවත්ද කියලා. ඔන්න 18. 28 ඒවා 8ක් වෙනවා පුතේ 224යි. උත්තරේ බිඳුවයි. උත්තරේ කියද බිඳුවයි. එහෙනම් 324 උත්තරේ වෙනවා කවුද? මේ කටු වැඩ මේවා වැඩක් නෑ මට ඈ. 324 උත්තරේ 18. ඉක්මනට මේ ගානත් ලියා ගන්න. මේ ගානත් ඉක්මනට ලියා ගන්න. මම ඔන්න දෙනවා මිනිත්තුවක් වගේ කාලයක් මේ ගානට. ඊළඟ ගාන ඉඳන් අපි බලමු මොකද තාත්තේ කියලා. ඉමීට ඊළඟ ගාන පොඩ්ඩක් මම ඕගලන්ටත් කරන්න දිදි තමයි කරන්න වැඩි.
මිනිත්තුව නම් ඉවරයි. මිනිත්තුවේ තප්පර 15කුත් ගිහිල්ලා. මම හරියටම දැන් කාලි ගණන් කරනවා. හරිද? ඉස්සර වගේම දැන් ඔරලෝසු දිහා බලාගෙන ඉන්න ඕගොල්ලන්ට දෙන වෙලාවල් හරියටම. ඇතිනේ. තව වෙලාව වුණා ඉන්නවද? ඉන්නවා නම් ඉක්මනින් කියන්න බලන්න මයික් ඔන් කරලා වෙලාව ඕනේ කියලා. මකන්න ඉස්සල්ලා. හරි. මකන්න නම් ඈ. දැන් මෙහෙමයි මාත් එක්කම කරන්න කියලා මම කියනවා දැන් ඉතින් ඈ. මාත් එක්කම දැන් වැඩි කරගෙන යන්න දැන් ඉතින් ගණන් දෙකක් කියලා දුන්නානේ. ඔන්න මම දෙනවා ඔයාලට 1089. ඕක තමයි ගාන. මම උදව්වකුත් කරනවා. මම ජෝඩු හදලත් දෙනවා. ඔන්න ජෝඩුව. කවුද ජෝඩුව? 10 ජෝඩුවයි 89 ජෝඩුවයි. 10 ජෝඩුවයි 89 ජෝඩුවයි. කොහොම හරි මෙතන තනි කෙනෙක් කරලා ඉතුරු තුන් දෙනාම යාට දෙන්නේ නැහැ. ජෝඩු ගම දෙක තමයි ජෝඩු කරන්නේ. හරිද? 10යි 89යි. ඔන්න මං සිදුවීම් එහෙම පොඩ්ඩක් කියන්නේ නැතුව චුට්ට වෙලාවක් ඉඳලා මම පළවෙනි පියවර කරනවා. මම මොකෝත් ඕගලන්ට කියන්නේ නැතුව පළවෙනි පියවර කරනවා. කිසිම වචනයක් කියන්නේ නැහැ. සද්ද නැතුව මම වැඩේ කරනවා. හැබැයි ඒ කරන්නේ ඔයාලා කරලා කියලා හිතුණාට පස්සේ වෙලාවෙදී. පටන් ගන්න වික්මන්ද? දැන් මේ පියවරේ ඉඳන් මම කියනවා මේ පියවරේ ඉඳන් ඉතුරු ටික දණියෙන් හදන්න හිතලා කල්පනා කරන්න දීලා මම කියනවා ඉතුරු ටික කොහොමද කරන්න කියලා. හරි. දැන් මොකද්ද සර් කියපු විදිහට මේක වෙන්න ඕනේ? 3 මොනවා වෙන්න ඕනේ කිව්වද? මෙතන ඉන්න සංඛ්‍යාව දෙගුණ වෙන්න ඕනේ කියලා. 3 දෙගුණ වුණාම කීයද? 6යි හිස් තැනයි. සර් හිතන්න කිව්වා මොනවද හිතන්න කිව්වේ සර්? සර් හිතන්න කිව්වා පිටිපස්සට 9 වෙන අවස්ථාව ගැන හිතන්න කිව්වා. එක්කෝ එන්න පුළුවන් 3 වරක් 3 නැත්නම් එන්න පුළුවන් 7 වරක් 7. එක්කෝ 3 වරක් 3 එනවා නැත්නම් 7 වරක් 7 එනවා. අපි නිකන් අනුමානෙට කියලා බලනවා 63 ඒවා 6යි 3යි ආවම 63 වෙනවනේ 63 ඒවා 3ක් 63 ඒවා 3ක් මම වැඩි කරලා බලනවා මම නම් දන්නා උත්තරේ කීයද කියලා 3 වරක් 3 9යි 3 වරක් 18යි මෙන්න ආවා මේ උත්තරේම එනම් මෙතනට එනවා පුතේ 3යි 63 ඒවා 3ක් එනවා 189යි අඩු කරාම බිඳුවයි. උත්තරේ නම් 1089 කියන්නේ කවුද උත්තරේ? 33 කියලා එනවා. 1089 කියන්නේ කීයද? 33 කියලා එනවා. හරි. අපි යන් පිටු අංක 4 අභ්‍යාසෙට. දැන් නම් මං හිතන්නේ කාට හරි නොතේරුණ කවුරු හරි ඉන්නවනම් ඔන්න මම දැන් ගණන් 3කුත් හැදුවා. ඔය ගණන් ක්‍රමවේදයේ තේරුම් නැති කවුරු හරි ඉන්නවනම් ඉක්මනින් දැන් මගෙන් අහන්න ඒ කෙනා වෙනුවෙන් මම තව ගාණක් කියලා දෙන වෙනුවෙන්. හැබැයි මම පොඩි වෙලාවයි දෙන්නේ කියන්නේ ඒක. හරි. ගොඩක් හොඳයි. එහෙනම් මට පිටු අංක 4 පළවෙනි ගණන් දෙක හදන්න ඉක්මනට. මම දෙනවා පළවෙනි ගානට මිනිත්තු 2යි දෙවෙනි ගානට මිනිත්තු 2යි මිනිත්තු 4යි දෙන්නේ.
සර් පළවෙනි ගණන් දෙක හදන්න දුන්නේ පළවෙනි ගණන් දෙකට දුන්න වෙලාව ඇති කියලා සර්ගේ අදහස විනාඩි 4ක් වෙනුවට මම මිනිත්තු 4යි තප්පර 30 ගණනක් දීලා තියෙනවා. තවත් වෙලාව ඕන දේ ගණන් දෙක හදන්න ඉක්මනින් මට කියන්න හදන්න ඕනේ වෙලාව ඕන අය ඉන්නවා නම් මයික් එක ඔන් කරා. ඔව් සර් මට වෙලාව ඕනේ. එච්චරයි මම හිතුවේ වෙලාව දෙන්න ගැටලුවක් නැහැ. හරි very good ඈ. හරි මෙන්න එක 289 මම දැන් ඉස්සල්ලා වගේ ගොඩාක් වෙලා අරගෙන ඒක හැදෙන හැටි මෙහෙම කියන්නේ ඔයාලා හදපු ගණන් හින්දා හරිද 289 හැදෙනවා පුතේ මෙන්න මෙහෙම මෙයා භාගයක් විදිහට ලියා ගන්නවා ලියාගද්දී අපි ජෝඩු කරනවා ඔන්න ජෝඩුව හැදෙද්දී 89 ටිකක් ඈතට යනවා දෙකට වඩාත්ම ළඟ අරගෙන බැලුවම එක්වරක් එක එකයි අඩු කරාම එකයි මේ 89 පල්ලෙහාට එනවා 189 කියලා එක දෙගුණ කරනවා එක මොනා කරනවද මේ එක කියන සංඛ්‍යාව දෙගුණ කරනවා දෙකයි සර් කිව්වා මෙතන හිස් තැනයි කියලා එහෙනම් 189 හැදෙන්නත් ඕනේ එක්ක තුන්වරක් තුنين හැදෙන්න ඕනේ නැත්නම් හත්වරක් හතෙන් හැදෙන්න ඕනේ මම 3 දාලා බලනවා 23 ව 3ක් 69යි හරියන්නේ නැහැ මම 7 දාලා බලනවා 27 ව 7ක් එනවා පුතා 27 ව 7ක් මම වැඩි කරලා පෙන්නන්නම් ඕගොල්ලන්ට 7 වරක් 7 49 9 දානවා 4ක් ඉතුරුයි 7 වරක් 2 14යි 4යි 18යි 189යි කියලා එනවා මොන්න 189 කියලා එනවා එහෙනම් පළවෙනි එකේ 289 උත්තරේ 17 වෙන්න ඕනේ. හරි දාගන්න ඉක්මනට. දැන් කරපු ගණන් නිසා මම ගොඩක් වෙලා දෙන්නේ නැහැ. ගාන හදලා තප්පර 10ක් 15ක් විතර මකනවා පුතේ. හරි? හරි. මං එනවා ඊළඟ ගානට. ගාන 529 මෙයා තමයි අපේ ගාන හොයන්න දීලා තියෙන්නේ මං හදාගන්න ජෝඩු හදාගෙන ලියනවා 529 5යි 29යි ජෝඩු හැදුවා පහට වඩාත්ම ළඟ උත්තරේ වෙන්නේ අන්න අරක දෙවාරයක් දෙවරක් 2 4යි කියලා එනවා උන්න 4ක් කියලා 5න් 4ක් අඩු වුණාම 1යි මෙතන 29 එනවා දැන් 129යි අර වගේම සර් හිතනවා 2 දෙගුණ කරනවා 4යි 2 දෙගුණ කරාම 4යි හිස් තැනයි 9 හැදෙන එකක් ඒත් ඕනේ එක්ක 3 වරක් 3 නැත්නම් 9 වරක් සමාන 7 වරක් 7 මට කියන්න 3 වරක් 3 9යි 7 වරක් 49 වඩාත්ම සාර්ථක වන්නේ කවුද බලමු අපි බලන්න මම මෙතනට දානවා පුතේ 3 43 ව 3ක් බලමු බලන්න 43 ව 3ක් 3 වරක් 3 9යි 3 වරක් 4 12යි ඔන්න හිතලා ගත්තා කොහොමද මේ හොයාගත්තේ අර බලාකුඩු වලින් ඔන්න ආවා මෙතනට කොහොමද මෙතනත් 3යි මෙතනත් 3යි කියලා 43 ව 3ක් එනවා පුතේ 129යි අඩු කරාම බිඳුවයි කියලා හරි හරි දාගන්න ඉක්මනට ඕම්මම ඔයාලා ලොකු ප්‍රශ්නාංක 3 ලොකු ප්‍රශ්නාංක 4 ලොකු ප්‍රශ්නාංක 5 ලොකු ප්‍රශ්නාංක 6 හතරම කරන්න මම මිනිත්තු 8ක් දෙනවා පිටු අංක 5 තියෙන පිටු අංක 5 තමයි 5 වෙනි ගානයි 6 වෙනි ගානයි තියෙන්නේ ඔය පිටුවෙම තියෙනවා 3 වෙනි ගානයි 4 වෙනි ගානයි හරියට මිනිත්තු 8කින් මම ගණන් 4 බලන්න ගන්නවා
හරි. මං හිතන්නේ දුන්න කාලේ ප්‍රමාණවත් කියලා මම මිනිත්තු 8ක්ම හරියටම ගණන් කරගෙන ඇවිල්ලා ආයෙ ළමයි මම පළවෙනි ගාන ඉඳන් හදාගෙන යන්නම් කරන අය ඉන්නවනම් ඒ අය යනවා ඇත්තේ පස්වෙනි ගාන හරි හයවෙනි ගාන හරිනේ. පස්වෙනි ගාන වෙන්නත් බෑ හයවෙනි ගාන වෙන්නේ නැතිනේ. නිසා මම පළවෙනි ගාන ඉඳන් හදාගෙන යන්නම්. හදාගෙන කියන්නේ ලොකු ප්‍රශ්නක 3 ඉඳන් හදන්නම්. ඔයාලා හරි වැරදි දාගෙන ඉස්සරහට යන්න. තාමත් මේ පාඩමේ තව ඉස්සරහට අපිට තියෙන නිසා. මම බෝඩ් එකේ හදනවා හදද්දී කියව හදනවා අඩුපාඩු වුණා හරි තියෙනවා නම් එහෙම හදාගන්න නැතිදේ 1936 තමයි අපේ ගාන 1936 මෙයා මට හදන්න තියෙන්නේ මම මෙයාව බෙදා ගන්නවා ජෝඩු වලට හදනවා කොහමද 19 එකක් අනිත් එක්කෙනා 36 19යි 36 විතර 19 හැදෙන විදියක් මට ඕනේ 19 හැදෙන විදිය ගත්තම මට ළඟම උත්තරේ 4 වරක් 4 එනවා 4 වරක් 4 16යි කියලා එනවා 19න් 16ක් අඩු කරනවා 19න් 16ක් අඩු කරනවා 3යි කියලා එනවා පුතේ මේ 36ත් ඔහොමම පල්ලෙහාට එනවා මේ 36ත් පල්ලෙහාට එනවා සර් කියපු නීතිය අනුව 4 දෙගුණ වෙනවා 8යි 4 දෙගුණ වෙනවා 8යි හිස් තැනයි ඔන්න 4 දෙගුණ වෙනවා 8යි හිස් තැනයි දැන් හිතන්න ඕනේ පිටිපස්සට 6 එන්න පුළුවන් අවස්ථා තියෙනවා එක්ක 4 වරක් 4 නැත්නම් 6 වරක් 6 මුලින්ම මම 4 දාලා බලන්න යන්නේ මෙතන 4 නම් මෙතනත් 4යි කියලා හිතාගෙන 44 ඒවා 4ක් බලනවා 4 වරක් 4 16න් 6 දානවා එකක් ඉතුරුයි ආයෙත් එනවා සමහන් 4 වරක් 4 16න් 6 දානවා එකක් ඉතුරුයි නෑ 84 මෙතන 8 ඉන්නේ 84 කියලා හිතාගෙන ඔන්න 84 4ෙන් වැඩි කරනවා 4 වරක් 4 16න් 6 දානවා එකක් ඉතුරුයි 4 වරක් 8 32යි අර එකයි 33යි කියන්නේ නෝ 336 හරියටම හරි ගැලපුණා එහෙනම් අපි කියනවා මෙතනටත් දෙන්නේ 4 මෙතනටත් දෙන්නේ 4 84 ඒවා 4ක් වෙනවා 336යි කියලා ඔන්න අඩු කරාම බිඳුව ආවා ඔන්න අඩු කරාම මොකක්ද ආවේ බිඳුව ආවා උත්තරේ නම් 1936ට ළඟම උත්තරේ ආසන්නතම නෙවෙයි කෙලින්ම උත්තරේ වර්ගමූල 44 කියලා එනවා වර්ගමූල 1936ට උත්තරේ 44යි කියලා එනවා මම 4 වෙනි ගානට යනවා මම අහන්න යන්නේ පුතේ මේක හරි වැරදි අඩුපාඩු හදාගන්න ඉක්මනට මාත් එක්කම හදාගන්න කියලායි මම කියන්නේ ඒ නිසා මම අහනවා අනිවාර්යයෙන්ම කල් වෙලාව බලලා ඉන්න අපි යනවා ඊළඟ ගානට දීලා තියෙන 1225 අපි බලමු බලන්න 1225 කොහොමද දෙන්නේ කියලා 12 වෙනමයි 25 වෙනමයි 12 වෙනමයි 25 වෙනමයි අපේ ක්‍රමයේ අනුව ගත්තොත් එහෙම 12ට වඩාත්ම ළඟ එක්කෙනා 12ට වඩාත්ම ළඟ එක්කෙනා අර්ගයෙන් බැලුවොත් එනවා පුතේ 3 වරක් 3 ඔන්න 3 දැම්මා 3 වරක් 3 එනවා කීයද 9යි කියලා අඩු කරනවා අඩු කරාම එනවා 12න් 9ක් අඩු කරාම 3යි 25ව පල්ලෙහැ හරි දේසි වැඩක් වෙන්නේ නැහැ දැන් 3 දෙගුණ වුණාම 6යි හිස් තැනයි සර් කිව්වා අපිට 5 කියලා ආවොත් පිටිපස්සට අනුමාන කරගන්න තියෙන එකම chance එකයි 5ම තමයි අපි 65ව 5ක් බලමු 65 පහත් එක්ක 5 වරක් 5 25න් 5 දානවා දෙකක් ඉතුරුයි 5 වරක් 30යි 2යි 32යි 325යි අපි කියනවා 65ව 5ක් 325යි කියලා කීයද උත්තරේ පුතා 35යි කියලා එහෙනම් 1225ට ආව අපිට 35යි කියලා සර් යනවා ඊළඟ ගානට යහපැත්තේ පිටුවට පිටු අංක 5ට යනවා සර් පිටු අංක 5 256 අපිට දීලා තියෙන්නේ මකනවා මේක
256. එයාගේ ජෝඩු හදාගද්දී 2.56යි කියලා එන්න ඕනේ. ඔන්න සර් දැන් 256 හොයන්න යන්නේ බලන්න අපි. 2.56යි. ඔයගොල්ලෝ හිතයි සර් මේ ක්‍රමයටම හොයන්න ඕනේ නැහැ 256 කියන එක අපි කටපාඩමින් දන්නවා මේක කියලා. ඒකට මේ ක්‍රමයෙන් හදන්න කිව්වොත් හදන්නම ඕනේ එකයි ඈ. එක්වරක් 1යි අඩු කරාම 1යි 5 ගෙනාවා පල්ලෙහාට ඔන්න 1 දෙගුණ කරගන්නවා. 1 දෙගුණ කරගත්තම එනවා පුතේ මෙතනට කීයද? 2යි කියලා. හිස් තැනයි. අපි බලමු 256ට කොහොමද තත්ත්වය කියලා බලන්න. 256 1 දෙගුණ කරගත්තා 2යි දැන් මෙතනට සංඛ්‍යාවක් දාන්න ඕනේ. අපිට දාගන්න වෙන සංඛ්‍යාව මගේ නම් අදහස පිටිපස්සට 6 හැදෙන්න පුළුවන් අවස්ථා තියෙන්නේ එක්ක 4 වරක් 4 නැත්නම් 6 වරක් 6 මම 4 දාලා බලනවා 24 ඒවා 4ක් 24 ඒවා 4ක් වෙනවා 96ක් කියලා හරියන්නේ නැහැ මට. එහෙනම් මම 6 දාලා බලනවා 26 ඒවා 6ක්. අපි බලමු 26 වැඩි කිරීම 6 6 වරක් 6 36න් 6 දානවා 3ක් ඉතුරුයි. 6 වරක් 2 12යි 3යි 15යි. කීයද ආවේ? 156 එන ඕන්න. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. කවුද? 6 කියලා දැම්මම. ඔන්න එනම් මෙයාගේ උත්තරේ එනවා පුතේ 16යි කියලා. මෙයාගේ උත්තරේ කිය දෙන්නේ 16යි කියලා එනවා. අපිට තව එක ගාණක් තියෙනවා දුන්න ගණන් වලින් බලන්න 1369. මම එකත් බලන්න යන්නේ දැන්. එකත් බලමු අපි. එතනින් පස්සේ අපිට එනවා ඊට පස්සේ තමයි අමාරුම ගණන් ටික එන්නේ. බලමු ඊට පස්සේ ගණන් ටික හදාගන්න. දැන් මේ පාඩම කරගෙන යද්දි තේරෙන්න ඕනේ එකම දේ මේකයි. අපි 10 වසරට ආවට පස්සේ අපිට තියෙන්න ඕනේ මොන දැනීමද? සිතීමේ දැනීම තියෙන්න ඕනේ. සිතලා තමයි ගන්න ඕනේ කියලා කියන්නේ. 13යි 69. මසල් ජෝඩු හදාගත්තා 1369 තමයි ගාන අපි. මෙයාව ජෝඩුව හදාගත්තම වඩාත්ම ළඟ 13ට 3 වරක් 3 එනවා 9යි කියලා අඩු කරාම එනවා පුතේ 4යි කියලා 4ක් ආවා මේ 69 ගියනවා පල්ලෙහාට දැන් මේ 3 දෙගුණ වුණාම 6යි හිස් තැනයි මෙතන දැන් ඔන්න 6 වුණා හිස් තැනයි 60 ගණන් එන්න ඕනේ එක්ක එන්න ඕනේ 9 දෙන්නේ එක්ක 3 වරක් 3 නැත්නම් 7 වරක් 7 වෙන්න ඕනේ බලපන් බලන්න 3 දැම්මොත් මෙතනට 3 දාලා 163 ඒවා 3ක් වෙනවා 189ක් කියලා හරියන්නේ නැහැ 189 ගැලපෙන්නේ නැහැ මං 7 දාලා බලනවා ඔන්න 7 30 සමයි 67 ඒවා 7ක් 67 ඒවා 7ක් 4ක් 7 එනවා 49යි 4ක් ඉතුරුයි 4ක් 6 එනවා 42යි අර 4යි 46යි 469ක් ආ ඔන්න 469යි අඩු කරාම බිඳුවයි කවුද අපිට එන උත්තරේ නම් 37යි කියලා එනවා මං හිතනවා පන්තියේ ඉන්න සියලු දෙනාගේම ඔක්කොම හරියටි කියලා අපි බලමු පන්තිය වුණාට පස්සේ කොහොමද මේගොල්ලන්ගේ ඔක්කොම හරි ගියාද නැද්ද කියලා ලියන පොතට එන්න ලියන පොතේ තමයි ඊටු ටික හැදෙන්නේ ලියන පොතේ ඇවිල්ලා ලියන්න තව දුරටත් කියලා මොනවද බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම තව දුරටත් මම මේක මහනවා පුතේ හරි දැන් ලොකු ගණන් හදන්න යන්නේ බෙදින්න නැති ගණන් හදන්න යන්නේ අපි හරි බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය සෙවීම තව දුරටත් ඒක හොයද්දී අපි පළමු දශම ස්ථානයට හොයනවා හරියට නිවැරදිව පළමු දශම ස්ථානයට හොයනවා. නිවැරදිව මොකකටද හොයන්න යන්නේ? පළමු දශම ස්ථානයට. නිවැරදිව පළමු දශම ස්ථානයට. ඔන්න බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය නිවැරදිව පළමු දශම ස්ථානයට හොයන්න යන්නේ.
හොඳට අහගන්න මේ ලොකු මාතෘකාවක් වුණාට කාලේ ගත වෙන එකක් ළමයි. හරියට අහගෙන තමන්ට තමන් තනියෙන් කරගන්න වෙන්නේ ගොඩක් දේවල්. ඒක නිසා හොඳට ඔළුවට දාගෙන අහගන්න ඕනේ. හරිද? ඔන්න එකින් එක සර් කියලා දෙන්න යන්නේ. අපිට දෙනවා වර්ගමූල 5. ඔක තමයි අපේ ගාන. අපිට දෙනවා මොකද්ද පුතේ? වර්ගමූල 5. මම ඒක ඔන්න මේ පැත්තෙන් ලියා ගන්න. මම හොයන්න යන්නේ වර්ගමූල 5. මෙයා දැන් අර බෙදීමේ ක්‍රමවේදයට එනවා. 5 කියලා ලියනවා. 5 කියලා ලියනවා. ලියලා පුතේ දශම ස්ථාන වලට හොයන්න කිව්වොත් අපි ජෝඩු දෙකක් ලියා ගන්නවා. බිංදු ජෝඩු දෙකක් මෙහිම. කියන්නේ මෙතන දශම තිතක් තියෙනවා. හැබැයි පේන්නේ නැහැ. මෙතන දශම තිතක් තියෙනවා පේන්නේ නැහැ. ඔයාලට ඕනනම් උඩින් දශම තිත තියාගත්තට ගැටලුවකුත් නැහැ. හරියට 5ට පස්සේ දශම තිත ඊට පස්සේ බිංදු ජෝඩු දෙකයි. දැන් සර් මොකද්ද කිව්වේ? 5 හොයන්න කිව්වා. ඒක නිසා සර් මොකද කරේ? ඔන්න 5යි බිංදු 2යි කියලා ලියුවා. දැන් එකින් එක යන්නේ. හරි ඉස්සල්ලා සිස්ටම් එකමයි. හැබැයි දැන් මේකේ හරියට වෙන්නේ නැහැ. මේකේ ගොඩක්ම හිතලමයි උත්තර ලියන්න වෙන්නේ. සිතා ගන්නම වෙනවා. වැඩි කර බල හිතලා ගන්න ඕනේ. ඔන්න එක. 5ට ළඟම සංඛ්‍යාව කවුද? අර විදියට එකම සංඛ්‍යාව ගුණ වෙලා එක්වරක් එක නැත්තම් දෙවරක් දෙක නැත්තම් තුන්වරක් තුන හතරවරක් හතර ඕවා එක්වරක් එක ගත්තොත් එහෙම 1යි මෙයා 4යි 9යි 16යි ඔහම ගත්තොත් එහෙම පුතේ 5ට ළඟම සංඛ්‍යාව වෙන්නේ දෙවරක් දෙක කියන එක. අපි ලියනවා දෙවාරයක් දෙක. දෙවාරයක් දෙක කීයද? ඔන්න දෙවරක් දෙක එනවා 4යි කියලා. ඔන්න පළවෙනි පෙර අර ඉස්සල්ලා වගේමයි පළවෙනි පියවර කිසි ගැටලුවක් නැහැ. ඔන්න විරක් ගැහුවා 4 ආවා පල්ලෙහාට බිංදු දෙකක් ආවා පල්ලෙහාට 4 ආවා සමානද 5න් 4ක් අඩු කරාම 1 ආවා පල්ලෙහාට බිංදු දෙකක් ආවා පල්ලෙහාට 5න් 4ක් අඩු කරලා 1යි බිංදු 2යි ඊළඟට අර නීතියමයි දෙක දෙගුණ කරනවා දෙක දෙගුණ කරාම කියන්නේ 4යි හිස් තැනයි මෙතනට දාන සංඛ්‍යාව මෙතනට දාන්න ඕනේ ඒක එහෙමම තමයි 4 උනේ කොහමද මෙයාව දෙගුණ කරලා මෙතන හිස් තැනයි හදාගත්තා දැන් හිතන්න මේ තියෙන්නේ 40 ගණන් හිතන්න තමයි තියෙන්නේ හරි 40 ගණන් ඒවා කීයක් තියෙයිද 100ට මම මෙතනට එක දාලා බලනවා 41 1 41යි ගන්න පුළුවන් ගැටුවක් නැහැ මම මෙතන දෙක දාලා බලනවා 42 2යි 42 2ක් කිව්වම මට එනවා 84යි ඒකත් පුළුවන් මම 3 දාලා බලනවා 43 3ක් 43 3ක් කියන 129යි බෑ මෙයාට වඩා වැඩි එහෙනම් මට ගන්න පුළුවන් සාධාරණම ගාන වෙන්නේ 2 දැක්කද මම හිතලා ගත්තා මොන 2 ගත්තේ කාට හරි ගැටලුවක් තියෙනවද මම කියෝන් කරගත්තා අහන්න ඕන නම් ගැටලුව අහන්න ප්‍රශ්නයක් අහයි කියලා නැත්නම් මයික් ඔෆ් කරගන්න අපි හිතමු වැරදීමක් කියලා හරි. දැන් 42ව දෙකක් වැඩි කරාම එනවා පුතේ අපිට 84යි කියලා. 84 ආවා. ඉතින් වැඩි කරලා ගත්තා. සයිලු පුතා ඔයාගේ මයික් ඔන් වෙලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනේ නැත්නම් මයික් ඔෆ් කරගන්න ඕනේ. හරි. 42ව දෙකක් එනවා 84යි. මොකද මම ගාන කරගෙන යද්දි බාධා වෙන විදිහට මේ වෙන්න එපා ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. හරිද උදේ? දැන් ඔන්න 500 ගත්තා 4 ගත්තා ඔන්න අඩු කරා 100 ආවා. දැන් 42ව දෙකක් වැඩි කරා 84 ආවා ආයි අඩු කරනවා. මෙතන ඉඳන් තමයි අලුත් දේවල් වෙන්නේ හොඳට අහගන්න. 100න් 84ක් අඩු කරාම 16යි. අඩු කරගත්තා.
මේ බිඳු දෙකක් පල්ලෙහාට ආවා. ඒ කෙලින්ම. දැන් ආවේ 1600යි කියලා. හොඳට අහගන්න මෙන්න මෙතන ලියන හැටි. අර ඉස්සල්ලා වගේම හිස් තැනක් එනවා මෙතනටත් ඒ හිස් තැන එනවා. හිස් තැනක් එනවා හිස් තැනක් එනවා. ඒක අනිවාර්යෙන් ඒ විදිහටම එනවා. මෙන්න මෙතන දාන ඉලක්කම ගැන තමයි හොඳට අහගන්න ඕනේ. ඕක කිව්වම එන්නේ මෙයාගේ දිගුනේ මෙතන ලියනවා නෙමෙයි. හොඳට බලා ගන්න සර් කියන එක. හරිද? මේ 22 තියෙන්නේ. මෙතන 2යි මෙතන 2යි කියලා හිතුවොත් මේ තියෙන්නේ 22. මේ 22 දෙගුණේ බලලා මෙතන දානවා. සර් ආයත් කියන හොඳට අහගන්න. මෙතන දාන්නේ කොහොමද? මේ 22 2යි 22යි 22 දෙගුණේ බලලා මෙන්න මෙතන දානවා. දාලා දැන් හිතනවා 440 ගණන් 1600ට කීයක් තියෙයිද කියලා හිතනවා. මගේ අදහස අහගන්න. මට හිතෙනවා 400 ඒවා 4ක් තියෙනවා කියලා 1600ට. මං හිතන විදිය. ඔයාලා විදියට හිතුවොත් මං හිතන විදිය. එහෙනම් 400වම 4යි නම් තියෙන්නේ 1600ට 440 ගණන් ඒවා 4ක් තියෙන්න බෑ කියලායි මගේ හිතේ. මං හිතනවා 443 හරියයි වෙන්නේ නැති කියලා මං බලනවා ඔන්න 3. වැඩිම ලොකු මෙක්කෙනා වෙන්න ඕනේ. 3 වරක් 3 9යි. 3 වරක් 4 12න් 2 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 1යි 13යි. ඊදායිද 1329ක් ආවල 3 වරක් 3 9යි. 3 වරක් 4 12න් 2 දානවා එකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 1යි 13යි. 1329ක් ආවා. කොච්චර කිව්වත් මම 444 ඒවා 4ක් වැඩි කරාට වැඩක් නැහැ. මෙයාට වඩා ලොකු ගාණක් එනවා. ඒතකොට යාව ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙතන දෙනවා පුතේ කවුද? 3 කියන සංඛ්‍යාව. මෙතන දෙනවා කවුද? 3 කියන සංඛ්‍යාව. ඔන්න අඩු කරනවා. මේ අඩු කිරීම වැරදුනා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන තියෙන අඩු කිරීම වැරදුනා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ උත්තරේ තමයි ප්‍රධානම බලපාන උත්තරේ. හරිද? මේක හරියන්නේ. මේ තුන්වෙනි දෙවෙනි දශම ස්ථානයේ හෙව්වට පස්සේ මෙතන යන පල්ලෙහා ටික අවශ්‍යත් නැහැ තුන. හරිද? ඒ වුණාට අපි අර පිළිවෙලක් ඇතුළු කරනවා නම් වැඩේ හරියට කරන්න ඕනේ. හින්දා 1600න් 329ක් අඩු කරාම අපිට එනවා පුතේ 271ක් කියලා. කීයද එන්නේ? 271ක්. කාට හරි පේන්නේ නැත්නම් ඔන්න මම උත්තරේ කියනවා මෙතන. මෙතන එන්නේ 271යි කියලා. හරිද? එතන එන්නේ උත්තරේ කීයද? 271යි කියලා. ඔන්න දැන් අපි මොකද කරන්නේ? ඉවර නෑ. දැන් එනවා මේ පැත්තට. මේ පැත්තට ඇවිල්ලා ඔන්න සර් ලියනවා ආසන්නතම උත්තරේ. මේකට කියනවා අපි ආසන්නතම උත්තරේ එනවා කවුද? 2.23 සම්පූර්ණ උත්තරේ එනවා. මේකට කියනවා සමාන කිරීමක් අපිට ඒකට ගන්න පුළුවන්. උඩ එකටත් අපි සමාන කිරීමෙන් මෙමු නැත්නම් ඔයගොල්ලෝ ආසන්නතම දාගෙන යයි ඒකට. මේකට සමාන කිරීමක් දැම්මා ළඟම උත්තරේ එනවා 2.23. හැබැයි හරිම උත්තරේ වෙන්නේ පළමු දශම ස්ථානයට නෙමෙයි නිවැරදි පළමු දශම ස්ථානයට. නිවැරදි පළමු දශම ස්ථානයට කියන්නේ 9 වසරේදී ඉගෙන ගත්ත මතක් වෙනවා වැටීම කියලා එකක්. මෙන්න මෙයා දිහා බලනවා මේ 3 දිහා බැලුවම මෙයා 5ට වඩා අඩුයි. එහෙමනම් අපි කියනවා 2.2ම තමයි උත්තරේ කියලා. 2 කොහොමත් වෙනවා දශම තිත කොහොමත් වෙනවා. මෙන්න මෙයාව වෙනස් කිරීම කරන්න පුළුවන් අපිට මේ 2 කියන සංඛ්‍යාව කොහොමද? මෙයා 5 හෝ 5ට වැඩි නම් මෙයාට එකක් එකතු කරනවා. මෙයා 5ට වඩා අඩු නම් මෙයාම ගන්න. ඒක 2.2යි කියලා. ඔන්න පළවෙනිම උදාහරණ ගන්න. කොච්චර වෙලාවක් ගියාද කියලා පේනවන්නේ. ඉක්මනට ලියා ගන්නකො මේක බලන්න. මාත් එක ගානක් දෙකක් හදන්න. මං හදද්දී ඔයාලත් මාත් එක හදන්න. කාට හරි මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මම මේ ගොඩක් කල් අරගෙන කියලා දුන්නේ පුතේ. ඔයාලත් එක්ක ගණන් හදලා ඔයාලට තනියෙන් ගණන් හදන්න දෙන්න වෙන නිසා. හරි. බලන්න මේක ලියා ගන්න උසට මකන්න ඕන තව ගණන් දෙකක් හදන්න ඕනේ සර්. අද සර් ඔයාලත් එක්ක ගණන් හදනවා. හරිද? ඔයාලත් සහයෝගයට ඇවිත් ගණන් හදනවා.
අපි දැන් පන්තිය වගේ වුණා නම් එහෙම මම ඔයාලත් එක්ක ටිකක් දෙනවා බලනවා කරනවා එහෙමයි යන්නේ. දැන් මේ වගේ ගාණක් හරි අමාරු ලොකු ගාණක්. අර මේ අලුත්ම දෙයක් නිසා. හැබැයි ඉතින් කරගන්නත් වෙන නොකරත් බෑ. මම තව මිනිත්තුවක් ඇතුළත මේක මකන පුතේ ඒ නිසා ඉක්මනට මේක කරගන්න. හරි. මම මකන්න යන්නේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉක්මනට කියන්න මකන්න ඉස්සල්ලා. හරි. මම ඔයාලගේ සහයෝගය ඇතුව ඔන්න ගානක් හදන්න යන්නේ. ඔයාලා මට සහයෝගය දක්වන්න ඕනේ. ඒකත් එක්ක මම ගණන් වගේක් හදාගෙන යන්නේ. සර් දැන් චක්‍රේ දන්නවා. ඒ නිසා සර් චක්‍ර ලියන ඒවා භාවිත නොකර අනිත් දේවල් වල කරගෙන යනවා. ගානයේ 60. මෙන්න මෙයාගේ හොයන්න ඕනේ. මම කාගෙද හොයන්න ඕනේ? සාධාරණ ක්‍රමයට එනවා මම. සාධාරණ ක්‍රමයට ඇවිත් මම ලියනවා දශම ස්ථාන වලට ඕනේනේ 60යි 0.2යි ඔන්නම ලියනවා. මෙයාගේ උඩින් දශම ස්ථානයට ඔයාලා මාත් එක්කම කරනවා. මම ඔන්න ඔයගොල්ලන්ට මිනිත්තු දෙකක් විතර මිනිත්තුවක් විතර වගේ දෙනවා. පළවෙනි ටික ගොඩ දාගන්න. චක්‍රය යනුව 60ට වඩාත්ම ළඟ එක්කෙනා උඩ ටික කරගන්න පුළුවන් ඔයාලට. හරි. 60ට වඩාත්ම ළඟ උත්තරේ වෙන්න ඕනේ කවුද? 4ක් 7 49 එනවා. 8 වරක් 8 64 වෙනවා. මගේ නම් අදහස 7 වරක් 7. 49යි. ඔන්න අඩු කරා 60න් 49ක් 1 කියලා එනවා. 10න් 9ක් 1යි, 5න් 4ක් 1යි,
බිංදු දෙක පල්ලෙහාට ආවා 1100යි. 7 මෙතනට එනකොට 14 වෙනවා. 7 මෙතනට එනකොට 14 වෙනවා. ඔන්න ඒකට උදව්වක් කරා. හිස් තැනක් 140 ගණන් 1100ට 140 ගණන් 1100ට ඕගොල්ලන්ට වැඩි කරලා හිතලා කල්පනා කරලා ගන්න පුළුවන්. ඔන්න මම ඕගොල්ලන්ට අවස්ථාව දෙනවා මිනිත්තුවක් විතර වගේ. මෙතනට දාන සංඛ්‍යාව මෙතනටත් දාන්නත් ඕනේ. හරි. ළඟ තියාගෙන කැල් වලින් එහෙම වැඩි කරන්නේ නැහැ කවුරුත් ඈ. හරි මං හිතන ඔන්න දැන් මගේ පැත්තත් වෙනවා මං 148ක් බලපන් මං හිතන විදිය මේ මමත් මේවා හිතලා ගන්න ඕනේ දැන් 8 වරක් 8 64න් 4 දානවා 6ක් ඉතුරුයි 8 වරක් 4 32යි 6යි 38යි 3ක් ඉතුරුයි 8 වරක් 3 8 වරක් sorry 8 වරක් 1 8යි 8යි 3යි 11යි අන්න පැන්න හරියන්නේ නැහැ මගේ උත්තරේ මෙයාට වඩා ලොකුයි අනිවාර්යයෙන්ම මේකට ගැලපෙන උත්තරේ තමයි 7 7 ඔන්න කිය දෙන්නේ 7යි 7යි එන්නේ එතකොට 147ව ඔන්න මට කටු වැඩක් කරන්න වෙනවා 7ක් මම වැඩි කරලා බලනවා 7 වරක් 7 7 වරක් 7 එනවා පුතා 49න් 9 4ක් ඉතුරුයි 7 වරක් 4 28යි 28යි එතකොට 28යි 4යි එනවා 32යි 32න් 2 දානවා 7 වරක් 1 7යි අර 3යි 10යි කියලා 1029ක් කියලා. ඊතර මෙතන එනවා 7 ඔන්න 1029 අවශ්‍ය දැන් අඩු කරගන්න යන්නේ 7 වරක් 49 9 දානවා 4ක් ඉතුරුයි 7 වරක් 4 28යි 4යි 32න් 2 දානවා 3ක් ඉතුරු 7 වරක් 1 7යි 3යි 10යි 1029 ආවා. අඩු කරගන්නවා මෙන්න බිංදුවෙන් 9ක් බෑදා හරි මෙතන 9 තියෙන්නේ 9න් 2ක් 7යි මෙතන තියෙන්නේ බිංදුව ඔච්චර තමයි 71යි තමයි. ඔන්න සර් ඊළඟ උදව්වත් පුතාලට කරලා ඔයාලව දැන් අවස්ථාවට ගන්න යන්නේ. කොහොමද සර් කිව්වේ මෙතන හිස්තැනක් කියනවා කිව්වා ඒ හිස්තැන මෙතනටත් එනවා කිව්වා. ඔන්න සර් ඒ හිස්තැන දෙකම දාගත්තා. සර් කිව්වා මෙන්න මෙහෙම අදහසක්. මෙයාවයි දෙගුණේ කියලා කිව්වා. ඉස්සල්ලා 2යි 2යි 22 ආවේ මෙතන ආවේ 7යි 7යි කියලා. එතකොට 77ව දෙකක් 77ව දෙකක් අපි කල්පනා කරලා බැලුවොත් මේ හැමතිස්සෙම මෙතන එක වගේ අගයන්නේ නැහැ ඒක වැරදි අදහසක් ගන්න එපා 77ව දෙකක් 70යි 70යි එනවා පුතා 140යි කියලා 7යි 7යි එනවා 14යි කියලා 140යි 14යි එනවා 154යි කියලා 100 කීයද 54යි කියලා හිස්තැනයි 1540 ගණන් ඒවා මෙයාට කීයක් තියෙනවද කියලා හොයන්න ඕනේ ඉක්මනින් හොයන්න ඔයාලා ගෙස් කරලා බලන්න අනුමාන කරලා බලන්න මම පොඩි අදහසක් දෙන්න නිකන් 1500ව පහක් වෙනවා 7500යි කියලා
1500 5ක් එනවා 7500යි කියලා. මම උදව්වකුත් කරා. හරි. සර් හිතන විදිය. සර්ගේ නම් අදහස මේකට 5ක් එන්නේ නැහැ. සර් හිතන්නේ මේකට 1540 ගණන් ඒවා 4ක් එයි කියලා. සර් වැඩි කළ බලනවා 1544 ඒවා 4ක්. 4 වරක් 4 16න් 6 දානවා එකක් ඉතුරුයි. 4 වරක් 4 16යි 1යි 17න් 7 දානවා එකක් ඉතුරුයි. 4 වරක් 5 20යි 1යි 21කින් 1 දානවා දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 2යි 6යි 6176ක් කියනවා සර්ට. නිසා ආයෙ පොඩ්ඩක් වැඩි කරලා බලනවා වැරදුනාද කියලා බලන්නත් එක්ක 4ක් 4 16න් 6 දාන එකක් ඉතුරුයි. 4ක් 4 16යි මේකයි 17න් 7 දාන එකක් ඉතුරුයි. 4ක් 5 20යි 1යි 21කින් 1 දානවා දෙකක් ඉතුරුයි. 4 වරක් 1 4යි 2යි 6යි කියලා එනවා. හරියටම ගැලපෙන්නේ මෙතනට 4 මෙතනට 4. එහෙනම් අපි අඩු කරනවා. බිංදුවෙන් බෑ 10න් 6ක් 4යි 9න් 7ක් 2යි 9න් 7ක් 2යි මෙතන තියෙන්නේ බිංදුව බිංදුවෙන් එකක් අඩු කරගන්න අපිට බෑ ඉල්ල ගන්නවා 10න් එකක් අඩු කරාම 9යි කියලා එනවා 924යි කියලා එනවා. අපේ ආසන්න උත්තරයක් ඇවිල්ලා තියෙනවා 7.74 කියලා. මම ඒක 9 වසර දැනීම භාවිතා කරලා ඔයගොල්ලන්ට උත්තරේ හොයන්න කියනවා. මෙයාට ආසන්නතම උත්තරේ කවුද කියලා නැත්නම් ළඟම උත්තරේ නිවැරදිම උත්තරේ කවුද කියලා ඔයාලා හොයන්න ඕනේ. ඔන්න මම දැම්මා 7.74 කියලා. ඔයාලට මම තප්පර ගාණක් දෙනවා මේකේ අඩුපාඩු ටිකයි මෙයාගේ අන්තිම උත්තරේ ලියන්න කියලා. අන්තිම උත්තරේ හරියට දීලා තිබ්බොත් මම හරියට දාගන්නත් දෙනවා. මම බලන්න ඕගොල්ලෝ අය ගෲප් එකට දානකොට කවුද ඒක හරියටම දාලා තියෙන්නේ කියලා. තමන්ට අවංක වෙන්න, තමන්ට බොරු කරන්න එපා. ඒක තමන්ටම තමයි වරදින්නේ කවදාද දවසක. හරි. ඔන්න සර් එනවා දැන් ඊළඟ ගානට. කලබල වෙන්න හොඳ නැහැ කියන අදහස මම ඉන්නේ හැමතිස්සෙම. හරිද? කලබල වෙන්න හොඳ නැහැ. ඔන්න බලන්න කලබලේ තරම කොහොමද කියලා. සර් වට යන්නේ ගන්නලා තියෙන 9 වසරේදී මෙයා දිහා බලලා එයා 4 නම් අපි කියලා තියෙන්නේ 5 හෝ 5ට වැඩි වෙනවා නම් විතරක් වෙනස් වෙනවා. 5 හෝ 5ට වැඩි වෙන්නේ නැත්නම් වෙනස් වෙන්නේ නැහැ. 7.7ම තමයි. මෙයා 5ට වඩා අඩුයිනේ. නිසා 7.7යි කියලා ලියනවා. මම දැක්ක දක්ෂ ළමයිගේ පොඩි පොඩි වැරදි තියෙනවා. අපි ගමන් නැහැ එයාගේ වැරද්ද මේ හදාගන්න එක ඈ. හරි. අපි අංක ඉස්සරහට කලබල වෙන්න හොඳ නැහැ. දැන් සර් ඉලක්කම් 3ක සංඛ්‍යාවක් දෙනවා. ඉලක්කම් 3ක සංඛ්‍යාව කොන්න ගාන තමයි මකන්න යන්නේ. මම මේ ගාන දැන් ඉතින් දුන්න කාලේ ඉවරයි. මේම හදා විනාඩි 5ක් 6ක් විතර මාත් එක්කම හදනකොට ගියාගන්න බැරි නම් ඉතින් වැඩක් නැහැ. ඉතින් කතා කරලා 10 වසරට ආපු හැටි හොයාගන්න බැරි වෙනවා. ඔන්න ගාන ඉලක්කම් 3ක සංඛ්‍යාවක් දෙනවා. මේක වකනවා පුතේ මං ඈ. ගාන තමයි ටිකක් ලොකු එකක් දෙමු ඔයගොල්ලන්ට. අමාරු වැටෙන්නේ නැති 243. මම ඔන්න හිතලා දෙනවා 243 කියලා ගාන. ගාන 243. ජෝඩු හදාගන්න මම මුලින්ම සහයෝගය දක්වනවා.
243. මෙයා තමා ගාන. මෙයාව ජෝඩු හදද්දී ඔන්න සර් ජෝඩුත් හදනවා. මුලින්ම මෙයාව හරියට ජෝඩු හදාගන්න එපා. මෙයාගේ ජෝඩු හැදෙන්නේ 2 වෙනම 43 වෙනම. අනිවාර්යෙන්ම සර්ට දශම ස්ථානත් ඕනේනේ. ඒක නිසා සර් බිංදු දෙකකුයි තවත් බිංදු දෙකකුයි දාගන්නවා. ඔන්නම දාගත්තා. දැන් ඔන්න මුල ටික ඔයාලට හදාගෙන යන්න දෙනවා. කොහොමද? පළවෙනි කාරණාව මෙහෙම කරලා අඩු කරලා මම චුට්ටක් වෙලා දැන් ඔන්න තනියෙන් හදාන්නේ. අර විදිහටම හදාගෙන යන්න කිසි ගැටලුවක් නැහැ. දෙකට බලනවා. මුල චුට්ට හදන්න මම මිනිත්තුවක් විතර දෙන්නම්කෝ පළවෙනි ටික ඔයාලා තනියෙන් හදයි කියලා මම අදහස් කරනවා. දෙකට ළඟම ඇත්තේ එක් වාරයක් එක දශම තිත නම් මෙයා කෙලින් වෙන හින්දා දශම තිත මෙතන තියාගන්න පුළුවන්. එක් වරක් එක. ඊට පස්සේ එක් වරක් එක එකයි කියලා එන ඔන්න. අඩු කරනවා. දෙකෙන් එකක් අඩු කරාම එකයි. මෙතන එනවා 43 කියලා. ඔන්න 143. මෙතන එනවා කීයද? 143. ඔන්න තව උදව්වක් කරනවා. මොකද්ද? එක දෙගුණ කරාම 2යි හිස් තැනයි ස දාන ඕන්න. හරි. එතනින් එහාට ඔන්න දැන් ඔන්න ආයෙ දෙන අවස්ථාව. හරි. ඔන්න ඒකට දුන්න වෙලාවක් තේරුම් නේ. දැන් මෙතන එන්නේ කොහමද? මගේ අනුමානේ නම් මෙතනට එන්නේ පුතා 6 එන්නේ නැහැ. 26 ඒවා 6ක් ආවොත් එන 156ක්. මෙයාට වඩා ලොකුයිනේ. එහෙනම් මගේ අදහස මෙතනට එන්න ඕනේ 5යි කියලා. මට අදහස එන්න ඕනේ කීයද? මෙතන 5යි කියලා. ඔන්න මම 5 දාගත්තා. 5. දැන් කොහමද 25 ඒවා 5ක්. 25 ඒවා 5ක් වැඩි කරාම එනවා පුතේ අපිට 125යි කියලා. 25 ඒවා 5ක් වැඩි කරාම කීයද එන්නේ? 125යි කියලා එනවා. ඔන්න සෙන්ටිමීටර අඩු කරගන්න යන්නේ බලන්න අඩු කරන විදිය. හරි. 3න් 5ක් බෑ 13න් 5ක් 8යි 3න් 2ක් 1යි මේ බිංදු දෙක එනවා ඉස්සරහට කියන දැන් 1800 ඊළඟ වටේ යන්න බෑ ඊළඟ වටේට කිව්වේ මෙයාගේ මේ 1යි 5 දෙගුණය 15 දෙගුණය 15 දෙගුණය එනවා 30යි කියලා මෙතනට හිස් තැනක් එන්න ඕනේ හිස් තැනක් එන්න 300 ඒවා ගානක් 300 ඒවා ගාන නිකන් මං අදහසක් දෙන්නේ හරි ඊළඟ වටේට සහයෝගයක් විදියට මං 300 ඒවා 6ක් 1800 300 ඒවා 6ක් 1800 වැඩි කරාට පස්සේ මෙතන දාන ඉලක්කම දාලා මෙතනත් ඉලක්කම දාලා ඒකම වැඩි කරාට පස්සේ මට වඩා ලොකු වෙන්න බෑ හැබැයි 300 ඒවම 6ක් 1800 300
හරි 300ව කීයක්ද ඕඩි තන්නේ මගේ නම් අදහස 306ක්ම 1800යි නම් 306ව 6ක් වුණාම 1800ට වැඩි වෙන්න ඕනේ නේ පුතා දැන් හිතන විදිය දැන් බලන්න ඕනේ එහෙනම් මෙතනට එන්න ඕනේ 300 5ව 5 6ව 6ක් බෑ 305ව 5ක් එන්න ඕනේ 306ව 6ක් කියන්නේ 1836ක් එනවා වැඩ අලුකුයිනේ හරියන්නේ නැහැනේ එහෙනම් 305ව 5ක් බලමු ඔන්න සර් වැඩි කරගන්නවා 300ව 5ක් 1500යි 1500යි 5 25යි 1525යි කියලා සර්ට එනවා ඔන්න ඔයාලට අලුත් වෙන තැනක් ආයි 1525ක් ආවා නායති වැඩි කරලා තෝරන්න පෙන්නන්න ඈ 305ව 5 5 25න් 5 දානවා දෙකක් ඉතුරු 5.0.0යි 2යි කියලා දානවා 5 3 15යි 1525ක් ආවා කඩු වැඩේ මගන පුතේ හරි දැන් මෙයාවත් අඩු කරගන්න ඉස්සල්ලා වගේම තව පල්ලෙහාට යන ඕන කතාව මෙයාව හරියට අඩු කරගන්න ඔන්න බලන්න අඩු කරගන්න ඉතින් බිඳුවෙන් 5ක් බෑ ඊළඟ එනවා 10න් 5ක් 5යි 9න් 2ක් 7යි 7න් 5ක් 2යි ඔච්චරයි එකින් එකක් බිඳුවයි ගණන් ගන්නෑ මේ බෝල දෙකක් පල්ලෙහාට එනවා දැන් එනවා 27500 ගාන ටිකක් ලොකුයි හැබැයි අපිට වැඩේ කරගෙන යන්නම වෙනවා ඒත් මෙතන හිස්තනක් එනවා ඒ හිස්තනම මෙන්න මෙතනටත් එනවා එකද වෙච්චදී හිස්තනක් එනවා ඒ හිස්තනම මෙතනටත් එනවා ඔන්න ඊළඟ අවස්ථාව ඉස්සල්ලා මුලින්ම 1 දෙගුණ වෙලා 2 ගත්තා ඊට පස්සේ 1.5යි දෙගුණ වෙලා 30 ගත්තා ඒ කියන්නේ 15 දෙගුණ වෙලා දැන් පුතේ 1.5යි 5යි හොඳට උඩට දාගන්න 1.5යි අපි ඒකට කියන 155 දෙගුණ කරලා මෙන්න මෙතනට ගන්නවා 155ව දෙකක් කිව්වම නැකතු කරලා බලමුකෝ 5යි 5යි 10 බිඳුව දාන එකක් ඉතුරුයි 5යි 5යි 10 එක 11 එක දාන එකක් ඉතුරුයි උන්නාවා 310ක් 310ක් ආවා 310යි හිස්තනයි 27500ට 3000 ගණන් ඒවා කීයක් තියෙනවද උදාහරණයකට උදව්වකට සහයෝගයකට කියනවා 3000 ඒවා 9ක් එනවා 27000යි කියලා 3000 ඒවා 9ක් එනවා 27000යි කියලා බලමු ඔයාලට උන්න අනුමාන කරලා ඉතලා කල්පනා කරලා ගන්න තියෙනවා මේක හරියට හොයාගත්තොත් මෙතනින් එහාට මෙයාට අනුමාන කරලා උත්තර අරගෙන පළමු සල්ලි මේ පළමු දශම ස්ථානයට නිවැරදිව හොයාගන්න පුළුවන් ඒවා ගැටලුවක් නැහැ ඉවරයි නම් බෙදලා අඩු කරලා යන්න පුළුවන් හරි මම අවස්ථාව දීලා තියෙනවා හැබැයි ඉක්මන් කරන්න මම මේක හොයන්න මිනිත්තුයි ඒගොල්ලන්ට දෙන්නේ හරි එනවා පුතේ උත්තරේ බලන්න මම එනවා 3000ේවම 9ක් 3000ේව 9ක්ම 27000ක් එනවා නම් තව 100ේවත් 9ක් ගත්තොත් 900කුත් එනවා නම් 27900ක් විතර එනවනේ ගන්න බෑනේ මේක දෙන අපි හිතන විදිය එහෙනම් ගන්න පුළුවන් ළඟම උත්තරේ එන්නේ මෙන්න මෙයාව කීය දෙන්නේ පුතේ 8 එන්නේ ඔන්න මම කටු වැඩක් කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට 3108 3108 වැඩි කරනවා 8ත් එක්ක 8 වරක් 64න් 4 දානවා 8 වරක් 64න් 4 දානවා 6ක් ඉතුරු 8 වරක් බිඳුව බිඳුවයි 6යි 8 වරක් 1 8යි 8 වරක් 3 24යි මෙතන එනවා පුතේ 24යි
864ක් කියලා එයා අඩු කරගන්නවා අපි ඔන්න මම අඩුත් කරගන්නවා බලාගන්න 0ෙන් 4ක් බෑ 10ෙන් 4ක් 6යි 9ෙන් 6ක් 3යි 4ෙන් 8ක් බෑ ඉල්ල ගන්නවා 14ෙන් 8ක් 6යි 6ෙන් 4ක් 2යි ඔච්චරයි ඉතුරුනේ මම යනවා ඉස්සරහට ගාන අවසන් කරගන්න ඕනේ සර්ට ඔන්න සර් එනවා මේ පැත්තට 243ට ළඟම උත්තරේ ගන්න ඕනින්ද ඔන්න සර් තව ටිකක් මෙහෙට වෙන්න ගන්නා 243 කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් 15.5ට දෙවනි දහම ස්ථානෙට එනවා. දැන් ඔන්න වට යනවා සර් කොහොමද 15.0 ඔන්න 8 නම් 5ට වඩා වැඩි මෙන්න මෙයාට එකක් එකතු වෙනවා 15.6යි කියලා බලනවා 15.6යි කියලා බලනවා හරි ඔන්න දැන් අදට වෙලාව ඉවර වෙනවා හැබැයි දැන් ලබන සතියේ මේ ගණන් වගේක් කරනවා ඒ වුණාට අද ඉගෙනගත්ත දේවල් වලින් මම ගණන් 5ක් ඔයාලට ගෙදර වැඩ දෙනවා ඒ ගණන් 5 ඔයගොල්ලෝ කරගෙන ඉන්න ඕනේ මේ විදිහට කරලා අභ්‍යාස පොතේ කරලා මට අනිවාර්යෙන්ම DC වෙනදා වෙනකොට අනිවාර්යෙන්ම උත්තර දාලා තියෙන්න ඕනේ මම දැන් මේක මකනවා මට ඒ ගණන් ටික දාන්න ඕන නිසා ඉක්මනට පුතාලා මේක අඩුපාඩුවක් තියෙනවා වෙනම තප්පර 30ක් ඇතුළත මේක මකනවා පුතේ හරි හරි තප්පර 30 ඉවරයි එහෙම තමයි කාලේ ඉතින් දැන් මාත් එක්කමනේ හදන්නේ කිව්වේ ඉතින් මං හදන්න මාත් එක්ක හදාගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් ඔයාලා ඉක්මනින් කරන්න ඕනේ ඉතින් හන්ද පුතේ ඔන්න ගණන් ටික 21 මෙයා තමයි රෝමි ලක්කම් 1 රෝමි ලක්කම් 2 352 රෝමි ලක්කම් 3 139 රෝමි ලක්කම් 3 රෝමි ලක්කම් 4 72 රෝමි ලක්කම් 4 පස්වෙනි ගාන දෙනවා බලමු මගේ ළමයිට පුළුවන් වේද කියලා මම මේ ගණන් 4ම 22 වෙද්දී අනිවාර්යෙන් බලනවා පස්වෙනි ගාන මම එදාට ආපු ගාම සාකච්ඡා කරන ගාන වෙනවා හැබැයි මගේ අදහස මගේ ගෝලයන්ට දැන් මේ ඉගෙනගත්ත දේවල් එක්ක මේකත් පුළුවන් කියලා මට හොයාගෙන 1231 ජෝඩුවක් හදාගත්තේ 12යි 31යි කියලා ජෝඩුව හදාගන්න. හරි ඉක්මනට මේ ටික ලියාගන්න. ලියා ගන්නත් එක්කම අපි පන්ති අවසන් කරන පුතේ සුබ දවසක් වෙන්න කියලා ඔක්කොටම ප්‍රාර්ථනා කරනවා.